හොඳයි යාළුවනේ ආයිබෝන් කියලා පිළිගන්නකොට ඔක්කොම මගේ YouTube channel එකට අද මම ඔයගලන්ට අරගෙන ආවේ අපි අලුතින් පටන් ගත්ත භූගෝලයේ දෙවෙනි පාඩමේ part 3. හොඳයි. අද අපිට කතා කරන්න තියෙන්නේ මානුෂ භූදර්ශනය කියන මාතෘකාව ගැන. මේක යටතේ අපිට ගොඩක් විස්තර ටිකක් කතා කරන්න තියෙනවා. ඒක නිසා කට්ටිය හොඳටම ලෑස්ති වෙන්න. හොඳට ඉඳගෙන හොඳ පුරේසයක් පුටුවක් වගේ ඉඳගෙන ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ලැප් එක හරි ෆෝන් එක හරි ලස්සනට තියාගෙන පොතක් පැන්සලක් අරගෙන අපි එහෙනම් යමු අපේ පාඩම ඉගෙන ගන්න. එහෙනම් යාළුවනේ අපි යමු අපේ ඉන්ට්‍රෝ එකට. හොඳයි. මානුෂ භූදර්ශනය. දැන් මේ මානුෂ භූදර්ශනය නිර්මාණය වෙන්න බලපාන සාධක තමයි දැන් අපි කතා කරන්න යන්නේ. ඔයගොල්ලෝ දන්නවා මානුෂ භූදර්ශනය නිර්මාණය වෙන්න සාධක ගොඩක් වැඩි වශයෙන් දෙකක් තමයි භාවිතා වෙන්නේ. තමයි ජන සංඛ්‍යාව හා ජන සංඛ්‍යාවේ ක්‍රියාකාරකම් තමයි මේ මානුෂ භූදර්ශනය නිර්මාණය වීමේදී බලපාන සාධක වෙන්නේ. ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව ඔයගොල්ලෝ දන්නවා මිලියන 20.2ක් වෙනවා. එය සෑම වසරකම වැඩි වෙමින් තමයි පවතින්නේ. එම ජන සංඛ්‍යාව මේ පිළිබඳ තොරතුරු ලබා ගන්නේ මේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව තමයි ඒකට උදව් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ අවුරුදු 10කට වරක්ම මෙම සංගණනය පවත්වන. ඒ කියන්නේ මේ රටේ වැඩි වෙච්ච මිනිස්සු ගණන් හදලා තියා ගන්නවා. ශ්‍රී ලංකාවේ ජන ව්‍යාප්තිය. ඒක තමයි අපිට මේක යටතේ තියෙන පළවෙනි මාතෘකාව වෙන්නේ. ශ්‍රී ලංකාවේ ජන ව්‍යාප්තිය. මේ ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව අසම ලෙස ව්‍යාප්ත වෙලා තියෙනවා. කියන්නේ හැමතැනම වගේ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම ජන සංඛ්‍යාවෙන් බහුතරයක් ජීවත් වෙන්නේ තෙත් කලාපයේ තමයි ගොඩක් ජීවත් වෙනවා. ඔයගොල්ලෝ දන්නවා කොළඹ කියන්නේ තෙත් කලාපයට අයිති. අපි අර කලින් පාඩමේ කතා කරේ. ඔයගලන්ට ඒ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. දැන් යන මේ ලින්ක් එකේ. හොඳයි. ඒ වගේම දැන් අපි ගියොත් කායි පාඩමට මේ ජන සංඛ්‍යාවෙන් බහුතරයක් ජීවත් වෙන්නේ තෙත් කලාපේ කියලා දැන් අපි දන්නවා. මොකද කොළඹ, ඔයගොල්ලෝ දන්නවා ගාල් ඔය වගේ පැතිවල ගොඩක් මිනිස්සු ඉන්නවා. ඒ වගේම ඊට සාපේක්ෂව වියලි කලාපේ ජීවත් වන්නේ අඩු ජන සංඛ්‍යාව. මොකද එහි රස්නේයිනේ. එතකොට මිනිස්සු එහි හිටපු කට්ටියත් එනවා මේ සීතල කලාප වලට. එහෙම ආවොත් අපිට මේ සිතියමේ බලා ගන්න පුළුවන් ඒ ටික. ඔයගොල්ලෝ දන්නවා මේ උඩ මේ හරිය එහෙම වියලි කලාපයට අයිති වෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති මම කලින් සිතියමක් පෙන්නුවා. ඊළඟට මෙන්න මෙතන තියෙන්නේ ඒ ජනතාව ඔය රතු පාටට පෙන්නන්නේ ජනතාව ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශ. ඔයගොල්ලන්ට මතක ඇති දැන් ඔයගොල්ලන්ට මේ කොරෝනා වෛරස් එක ආපු දවස්වලදී මෙන්න මේ වගේ ලෝකෙම මේ වගේ රතු පාටට පෙන්නුවා ඒ කොරෝනා වෛරස් එක ව්‍යාප්ත වෙන විදිහ. මේ ඇවිල්ලා අපේ ලංකාවේ ඉන්න මිනිස්සු. ඔයගොල්ලන් මේවා දැකලා ඇති මේ ටීවී එකේ මෙහෙම සිතියම් වල රතු පාටට ඇඳලා තියෙනවා. ඒ තියෙන්නේ අපේ රටේ මිනිස්සු කොරෝනා වෛරස් රෝගීන් නෙමෙයි. අපේ රටේ ඉන්න මිනිස්සු ව්‍යාප්ත වෙලා ඉන්න විදිහ. හොඳයි. මේ ජන සංඛ්‍යාවෙන් 4/1 බස්නාහිර පළාත තුල තමයි ගොඩක්ම ජීවත් වෙන්නේ. ඒ කියන්නේ දැන් අපේ ලංකාව 4කට බෙදුවොත් මිනිස්සු 4කට බෙදුවොත් 4/1ක්ම ඉන්නේ. අපි හිතමු එහෙම 4/1ක්ම ඉන්නේ අපේ බස්නාහිර පළාතේ. කියන්නේ මම ඉන්න පළාත. එතකොට මේ ඒක රාශි වී මේ ඇති වෙලා තියෙන ඒකේ අඩු ව්‍යාප්තියක් පෙන්눔 කරන්නේ නැහැ. ඒ වගේම මේකේ ගොඩක් අඩු ව්‍යාප්තියක් පෙන්눔 කරන්නේ උතුරු පළාත කියලා කියනවා. මොකද ඒ රස්නේ නිසා මිනිස්සු වැඩි ඒ පැතිවල ඉන්නේ නැහැ. මේ කොළඹ දිස්ත්‍රික්කයේ යන සංඛ්‍යාව, ඒ කියන්නේ මේ දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයේ ජන සංඛ්‍යාව වැඩි වීමට හේතුව තමයි මේකේ පරිපාලනමය හා වාණිජමය කටයුතු සංකේන්ද්‍රණය වීමත් ඒ ආශ්‍රිතව කර්මාන්ත ප්‍රවාහනය අධ්‍යාපනය සෞඛ්‍ය ආදී සේවා පහසුකම් බහුල වෙනවා. ඒ කියන්නේ මේකෙන් ඔයගොල්ලන්ට මෙච්චර බරපතල වචන තිබ්බට අපිට තේරෙන්නේ නැහැ. මොකද අපි තාම පොඩි. මේක කියන්නේ ඒ කියන්නේ පරිපාලනයක් තියෙනවා. ඒක ඔයගොල්ලෝ දන්නවනේ. මේක අපේ රට ඒ කොළඹ කියන පැත්ත පරිපාලනයේ තමයි වැශී විශේෂයෙන් තියෙන. ඒ වගේම වාණිජමය තමයි කටයුතු වෙන්නේ. සංකේන්ද්‍රණය වීමත් ඒ ආශ්‍රිතව කර්මාන්ත ගොඩනැගෙන්නත් ඒකට හේතුවක් වෙලා තියෙනවා. ඊළඟට
මේකේ අඩුම පළාත පෙන්වන්න කරන උතුරනේ. උතුරු ඒ වගේ දේවල් ගොඩක් අඩුයි. ඒ ඊට අමතරව මේ කොළඹේ තියෙන ප්‍රවාහන පහසුකම්, අධ්‍යාපනය, ඒ වගේම සෞඛ්‍ය සේවා ගොඩක් තියෙන මේ කොළඹ පැත්තේ. ඊළඟට ඕගොල්ලෝ දන්නවනේ ලංකාවේ පෝසත්ම නගරේ තමයි මේ කොළඹ කියන්නේ. ඒ වුණාට දැන් නම් එක කුණු එහෙම වැඩි වෙලා ඒ වගේ දේවල් වෙලා කොළඹත් දැන් අපිරිසිදු වෙලා තියෙනවා. ඊළඟට මේ වගේ ගොඩක් පහසුකම් තියෙනවා. ඊළඟට මොනරාගල, වවුනියාව, මන්නාරම, මුලතිව් දිස්ත්‍රික්කවල අඩු ජනතා වාසය ව්‍යාප්ත වීමක් පෙන්눔 කරනවා. ඒක අපි දන්නවා. එම ප්‍රදේශවල පවතින භෞතික පහසුකම් හා යටිතල පහසුකම් අඩු වීම තමයි ඒකට හේතු වෙලා තියෙන්නේ. ජන ව්‍යාප්ති වෙනස්කම් ප්‍රමාණාත්මකව ජන ඝනත්වය මගින් දැක ගන්න අපිට පුළුවන්. ඒක අපි දැන් මේ පෙන්නන මම දැන් මේ පෙන්නන සිතියමෙන් අපිට බලා ගන්න පුළුවන්. හොඳයි. මෙම අසම ව්‍යාප්තිය පළාත් අනුවද දිස්ත්‍රික් අනුවද විස්තර කරන්න පුළුවන්. 2012 ජන සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ වර්ග කිලෝමීටරයකට සිටින පුද්ගලයන් සංඛ්‍යාව 323 දෙනෙක් කියලා ගණන් හදලා තියෙනවා. ඒත් සෑම ප්‍රදේශයකම ජනයා ඒ ආකාරයෙන් සමානව ව්‍යාප්ත වී ඇති බවක් මින් අදහස් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ වෙනම තමයි ඉන්නවා කියන්නේ. ඒ කියන්නේ මේකේ කිලෝමීටරයකට වර්ග කිලෝමීටරයකට මිනිස්සු 323ක් ඉන්නවා. ඒක වෙනස් වෙන්නත් පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ බව 2.11 කියන්නේ මේ දැන් අපි පෙන්නන සිතියමෙන් අපිට බලා ගන්න පුළුවන්. හොඳයි. තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක ජනගණත්වය අනුව ජන සංඛ්‍යාව ව්‍යාප්තිය ප්‍රාදේශීය වෙනස්කම් 2 3 කියන්නේ අර කලින් දැක්ක මේ වගුවෙන් හඳුනා ගන්න පුළුවන්. කියන්නේ ඉස්සරහට කලින් තිබ්බ එකෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. හොඳයි. දැන් අපි බලමු මේ සිතියමේ අපිට මොනවද දීලා තියෙන්නේ කියලා. හොඳයි. දිස්ත්‍රික්ක මායිම් තමයි ඔය අපිට සුදු පාටින් ඔය වටේ පේන්නේ. දැන් අපි ගත්තොත් ජනගහනය 9001කට වැඩි. ඔයගොල්ලෝ මේ සිතියම බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ පිටුව 51 වෙනි පිටුවේ තියෙනවා ආච්චු පොතේ. ඒක ඔයගොල්ලෝ බලා ගන්න. මොකද මේක දැන් කියන්න ගියොත් අපිට ගොඩක් වෙලාවක් නාස්ති වෙනවා. ඒ කියන්නේ මේක කියන්නේ ජනතාව ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශ. මේ කොළඹ පැත්තේ ඒ කියන්නේ මේ ගම් පහ කොළඹ පැතිවල මේ හද රතු වෙලා තියෙන්නේ. එහෙ ගොඩක් මිනිස්සු ඉන්නවා. ඊට පස්සේ මේ කුරුණෑගල පැත්තේ ගොඩක් මිනිස්සු ඉන්නවා. ඊළඟ මේ කළුතර, ගාල්ල, රත්නපුර වගේ මහනුවර වගේ ගොඩක් මිනිස්සු ඉන්නවා. ඒ වගේ මේ පාට අඩු වෙන මේ පාටවල තද ගතිය අඩු වෙන මිනිස්සුත් අඩු වෙනවා කියලා තමයි මේකෙන් පෙන්නන්නේ. එහෙනම් අපි යමු ජන සංයුතිය කතා කරන්න. හොඳයි. ජන සංයුතිය. අපේ රටේ ජන සංඛ්‍යාව සංයුතිය විවිධාකාරයෙන් විග්‍රහ කරන්න පුළුවන්. ඒවට උදාහරණ විදිහට අපිට ස්ත්‍රී පුරුෂ භාවය, වයස, වාර්ගික කණ්ඩායම, ඒ වගේම ආගම අනුව ජන සංයුතිය දක්වන්න පුළුවන්. ඊළඟට අපි මුලින්ම බලමු ස්ත්‍රී පුරුෂ භාවය අනුව ජන සංයුතිය වෙනස් වෙලා තියෙන විදිහ. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක ජනගණත්වය දැන් අපි මේ වගුවෙන් අපිට බලා ගන්න පුළුවන්. මේක තමයි අර කලින් කිව්ව වගුව. හරි. දිස්ත්‍රික්කය කොළඹ ජනගණත්වය 33005ක් කිලෝමීටර් වර්ග කිලෝමීටර් 33005ක් කියලා තමයි 3305ක් කියලා තමයි කියන්නේ. මම වැරදුනා sorry. ඒ වගේම ගම් පහක් 1541යි වර්ග කිලෝමීටර්. ඊළඟ මහනුවර ජනගණත්වය වර්ග කිලෝමීටර් 664ක් වෙනවා. ඒ වගේම හම්බන්තොට වර්ග කිලෝමීටර 210ක් වගේ වෙනවා. ඒ වගේම මොනරාගල වර්ග කිලෝමීටර 72ක් වමන වෙනවා. එතකොට මේකේ ඔයගලන්ට හිතා ගන්න පුළුවන් නේ වර්ග කිලෝමීටර 300 ගණනක් ඉන්නවනම් 72කට කොච්චර විතරයි ඇතිද කියලා. ඒ කියන්නේ මිනිස්සු ගොඩක්ම ඉන්නේ මේ කොළඹ තියෙන ප්‍රදේශයේ. හරි. අපි මුලින්ම දැන් කතා කරමු ස්ත්‍රී පුරුෂ භාවය අනුව ජන සංයුතිය වෙනස් වෙලා තියෙන විදිහ. හරි. මේක මුලින්ම මේවා කරලා තියෙන්නේ 2012 අන්තිමට කරලා තියෙන්නේ 2012 තමයි මේක සංගණනය කරලා තියෙන්නේ. ඒ අනුව සංඛ්‍යාවෙන් 51.5%ක්ම ගෑනු ඒ කියන්නේ ස්ත්‍රීන් වෙලා තියෙනවා. ඒ වගේම 48.5%ක්ම පුරුෂයන් වෙලා තියෙනවා. ඒක
මේක 2012 වාර්තාවලට අනුව ගෑල් කියන්නේ ස්ත්‍රීන් තමයි ගොඩක් වැඩි වෙලා ඉන්නේ. ඒ වගේම පුරුෂයන් 48.5ක් වගේ තමයි ඉඳලා තියෙන්නේ. ඒ වගේම පුරුෂයන්ගේ ප්‍රතිශතය ක්‍රමයෙන් අඩු වන බව සංඛ්‍යා ලේඛන මගින් පැහැදිලි වෙනවා. මෙය පුමිතිරි අනුපාතය මගින් වඩාත් පැහැදිලිව දක්වන්න පුළුවන්. පුමිතිර අනුපාතය යනුවෙන් අපි අදහස් කරන්නේ මොකක්ද කියලා බැලුවොත් ජනසංඛ්‍යාවේ ස්ත්‍රීන් 100කට සිටින පුරුෂයන් සංඛ්‍යාව තමයි එහෙම මේ පුමිතිර අනුපාතය කියලා කියන්නේ. 1981 සහ 2012 වර්ෂවල සංගණන වාර්තා අනුව ශ්‍රී ලංකාවේ පුමිතිරි අනුපාතය වෙනස් වී ඇති ආකාරය දැන් අපිට බලා ගන්න පුළුවන් මේ වගුවේ. හරි. ශ්‍රී ලංකාවේ පුමිතිරි අනුපාතය වර්ෂ 1981 පුමිතිරි අනුපාතය විල 104.0ක් වෙලා තියෙනවා. ඒ තරම් අගයක් ගිහිලා තියෙනවා. ඒ වගේම 2012 94.3ක් වගේ ගොඩක් අඩු වෙලා තියෙනවා. ඊළඟට වයස් සංයුතිය. වයස් සංයුතිය ගත්තොත් මේකට අනුව 1981ට වඩා 2012 දී අවුරුදු 60ට වැඩි වයස්ගත ජන සංඛ්‍යාවෙන් වැඩි වී ඇති බව අපිට පේනවා. මේ වයස් සංයුතිය අනුව ජන සංඛ්‍යාව බෙදලා තියෙන්නේ වයස අවුරුදු 14ට අඩු කට්ටිය සංඛ්‍යාව 100ට 1981 දී තමයි මේක ආරන් තියෙන්නේ. අපි මුලින්ම මේක කියමු. අවුරුදු 14ට අඩුව 35.2ක් තමයි ඉන්නේ 35.2ක සංඛ්‍යාවක් ඉන්නවා. ඒ වගේම 2012 වාර්තාවලට අනුව 25.3ක් වෙන්න බැහැලා තියෙන ගෑ අඩු වෙලා තියෙනවා. ඒ වගේම අවුරුදු 15ත් 59ත් අතර සංඛ්‍යාව 58.2ක් වෙලා තියෙනවා. 1981 වාර්තාව අනුව 2012 වාර්තාව අනුව සංඛ්‍යාව 62.3ක් වගේ වැඩි වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේම අවුරුදු 60ට වැඩි කට්ටිය 1981 වර්ෂයට අනුව සංඛ්‍යාව 6.6ක් වගේ වෙලා තියෙනවා. ඒ වගේම අවුරුදු 60ට වැඩි 2012 සංඛ්‍යාව 12.4ක් විදිහට අපිට වාර්තා වෙනවා. ඊළඟට වාර්ගික ජන සංයුතිය. වාර්ගික ජන සංයුතිය කියන්නේ අපිට දැන් බලා ගන්න පුළුවන් මේ වගුවෙන්. හරි. ජන වර්ගය අනුව අපිට මේක වෙනස් කරන්න පුළුවන් එක තමයි මේ වාර්ගික ජන සංයුතිය කියන්නේ. හොඳයි. සිංහල 2012 වර්ෂයේ තමයි මේ නිගමනය කරලා තියෙන්නේ. 2012 වර්ෂයේදී සිංහල මිනිස්සු ඉන්නවා තියෙනවා 74.9. ඒ වගේම ශ්‍රී ලංකා දෙමළ ලාංකික දෙමළ ඉන්නවා 11.2ක්. ඒ වගේම ශ්‍රී ලංකා යෝනක කියන ජන වර්ගය 9.2ක් ඉඳලා තියෙනවා. ඒ වගේම ඉන්දිය දෙමළ 4.2ක් ඉඳලා තියෙනවා. ඒ වගේම වෙනත් 0.5ක් ඉඳලා තියෙනවා. මේ පැත්තේ අපිට ප්‍රස්ථාරය බලා ගන්න පුළුවන්. දෙක එක ප්‍රස්ථාරය ජන වර්ග අනුව ජන සංයුතිය බෙදලා තියෙන විදිහ අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. හරි. සිංහලයි තමයි ගොඩක් ඉඳලා තියෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා දෙමළ කට්ටිය ඊළඟට වැඩි. ඊළඟට ඉන්දියානු දෙමළ කට්ටිය ඊළඟට ශ්‍රී ලංකා යෝනක කියන කට්ටිය ඊළඟට වැඩි. ඊළඟට තමයි ශ්‍රී ලංකා යෝනක ඉන්දියානු දෙමළ තියෙන්නේ. ඒවා ඊට වඩා අඩුයි. ඒ වගේම අනෙකුත් තමයි ගොඩක්ම අඩුවෙන් තියෙන්නේ. ඊළඟට ආගම අනුව ජන සංයුතිය ගැන කතා කරොත් ආගම අනුව ශ්‍රී ලංකාවේ ජන සංයුතිය බෙදලා විදිහ දැන් අපි බලමු. දැන් මේ ආගම අනුව ශ්‍රී ලංකාවේ ජන සංයුතිය ගත්තහම ආගම සහ ප්‍රතිශතය විදිහට තමයි අපි දැන් කතා කරන්නේ 2012 වාර්තාවලට අනුව. හොඳයි. බෞද්ධ කට්ටිය ඉඳලා තියෙනවා ප්‍රතිශතයක් විදිහට 70.2ක්. ඒ වගේම හින්දු ආගම ප්‍රතිශතයක් වශයෙන් 12.6ක් ඉඳලා තියෙනවා 2012 වාර්තාවලට අනුව. ඊළඟට ඉස්ලාම් කට්ටිය ප්‍රතිශතයක් අනුව 9.7ක් ඉඳලා තියෙනවා. රෝමානු කතෝලිකයත් ලංකාවේ ඉන්න ඔයගොල්ලෝ දන්නවා 6.1ක් වෙලා තියෙන ප්‍රතිශතය. ඒ වගේම ක්‍රිස්තියානි 1.3ක් වෙලා තියෙනවා මේ 2012 වාර්තාවලට අනුව. වෙනත් 0.1ක් විදිහට ඉන්නවා. හරි. ඊළඟ ප්‍රස්ථාරය ආගම් අනුව ශ්‍රී ලංකාවේ ගත්තොත් බෞද්ධ කට්ටිය ගොඩක් ඉන්නවා. ඊළඟට හින්දු කට්ටිය ඊට වඩා අඩුවෙන් ඉන්නවා. ඊළඟට ඉස්ලාම් කට්ටිය ඊටත් වඩා අඩුවෙන් ඉන්නවා. ඊළඟට රෝමානු කතෝලික ඊටත් වඩා අඩුවෙන් ඉන්නවා. ඊළඟට වෙනත් ක්‍රිස්තියානි ගත්තොත් ඒගොල්ලෝ 1.3ක් වගේ තමයි ඉන්නේ. ඒ වගේම වෙනත් කට්ටිය තමයි අඩුවෙන්ම ගොඩක් ඉන්නේ.
හොඳයි. ජනසංඛ්‍යා වර්ධනය ගැන අපි ඊළඟට කතා කරමු. හොඳයි. රටක දල උපත් අනුපාතිකය හා දල මරණ අනුපාතය අපි හඳුන්වන සංඛ්‍යාවේ මේ ජන සංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය කියලා. ඒ වගේම එයට ශුද්ධ සංක්‍රමණය කියන්නේ වෙන රටකින් ආවහම හරි රට තුලට පිටත හා සිදුවෙම කියන්නේ රටින් ගියාම හරි ආවහම හරි ඒක එන වෙනස අපිට කියන්න පුළුවන් මේ සමස්ත ජන සංඛ්‍යාවේ වර්ධනය කියලා. මේ අපිට දැන් ඉස්සරහට තියෙන වගුවේ අපිට ගලා කරන්න පුළුවන් 1871 ඒ කියන්නේ ඉස්සරහට තියෙන ප්‍රස්ථාරයේ අපිට ගන්න පුළුවන් 1871 සිට 2012 දක්වා ජන සංඛ්‍යාව වර්ධනය වූ ආකාරය. හරි. ඊළඟට මෙතන තියෙන්නේ වගුව අපි එහෙනම් බලමු මේකේ ජන සංඛ්‍යාව වර්ධනය වෙලා තියෙන ආකාරය ගැන. හරි. ජනගහනය මිලියන 25ක් දක්වා අපිට තියෙනවා මේ පැත්තෙන් ජනගහනය අපිට මේ පැත්තෙන් පෙන්නනවා ඒ වගේම මේ පැත්තෙන් අපිට ජනගහන වර්ෂය කියන්න පුළුවන්. හරි 1871 දී ජනගහනය මේ ගානට තියෙන්නේ ඒ කියන්නේ මිලියන 2ක් 3ක් වගේ තමයි මට පේන විදිහට. ඒ වගේම මේක එන්න වැඩි වෙමින් තමයි ගිහිලා තියෙන්නේ. 2012 වෙද්දී මිලියන 22කට වගේ ආසන්න වෙන්න වැඩි වෙලා තියෙනවා. ඔන්න ඕක තමයි ඒකේ මේ 1871 සිට 2012 වර්ෂය දක්වා. ඊළඟ ජනාවාස ගැන කතා කරොත් පාරිසරික කටයුතු බවින් මිදීමටත් වන සතුන්ගෙන් හා සතුරන්ගෙන් ආරක්ෂා වීමටත් සාමූහිකව ජීවත් වීමටත් මිනිසුන් ඒක රාශී වීමෙන් ජනාවාස බිහි වෙලා තියෙනවා. හරි ඒක අපි ඉතිහාසයේ පාඩම් වලදී මතක ඇති ඔයගලන්ට 6 වසර ඉතිහාසයේ පාඩම් වලදී අපි කතා කරා. හොඳයි ජනාවාසයක් යනු වාසස්ථානයක් පමණක් විතරක් නෙමෙයි. මිනිසාගේ ආර්ථිකය සමාජීය හා සංස්කෘතික කටයුතු සඳහා තනන ලද ආයතන සිද්ධාස්ථාන ගොඩනැගිලි ගෙවතු ගොවිබිම් යටිතල පහසුකම් ආදී ගොඩක් දේවල් ඇතුළත් ඒකකයක් තමයි මේ ජනාවාසයක් කියලා කියන්නේ. හොඳයි. ජනාවාස ප්‍රධාන වශයෙන් ඔයගොල්ලෝ දන්නා වර්ග තුනක් තියෙනවා. ඒවා තමයි ග්‍රාමීය ජනාවාස, නාගරික ජනාවාස, ගැමි නාගරික ජනාවාස කියන ජනාවාස තුන. අපි ඒකෙන් කතා කරමු මුලින්ම ග්‍රාමීය ජනාවාස කියන කොටස. ග්‍රාමීය ජනාවාස සම්පත් පරිහරණයේදී ප්‍රාථමික කටයුතු වලට වැඩි අවධානයක් යොමු කරන ලබන කෘෂි කර්මාන්තය හා දීවර කර්මාන්තය මත පදනම් වූ ජනාවාස ග්‍රාමීය ජනාවාස කියලා අපි හඳුන්වනවා. වියලි කලාපීය වැව් ගම්මාන සහ වෙරළබඩ දීවර ගම්මාන ඒකට අපිට නිදසුන් විදියට කියන්න පුළුවන්. හොඳයි. මේ තියෙනවා ඒ ග්‍රාමීය ජනාවාස සහ වෙරළබඩ ඒ වෙරළබඩ තියෙන ජනාවාසයි මේ වෙරළබඩ ග්‍රාමීය ජනාවාසයි ගම්වල ඕගොල්ලෝ දන්නවා රට ඇතුළේ තියෙන ජනාවාසයි සෝරි මට මෙතනින් කියන්න පුළුවන්. හොඳයි. ඊළඟට මේක තව ග්‍රාමීය මේ එකක් තියෙනවා නාගරික ජනාවාස කියලා. නාගරික ජනාවාස කෘෂිකාර්මික නොවන කාර්යයන්හි නියැලෙන කේන්ද්‍රගත වූ සීමිත බිම් ප්‍රමාණයක අධික ජනතාවක් ඒක රාශි වෙලා තියෙන තැන් අපි කියනවා නාගරික ජනාවාස කියලා. කොළඹ, ගම්පහ, මහනුවර, යාපනය, මාතරාදිය අපිට ඒවට නිදහසුන් විදිහට කියන්න පුළුවන්. ඊළඟට අපි යමු ගැමි නාගරික ජනාවාස කියන. ගැමි නාගරික ජනාවාස කියන්නේ ග්‍රාමීය මෙන්ම නාගරික ලක්ෂණ මිශ්‍ර වී ඇති ජනාවාස අපි හඳුන්වනවා ගැමි නාගරික ජනාවාස කියලා. මෙම ප්‍රදේශවල ග්‍රාමීය ලක්ෂණ ඈත් වී යන අතර නාගරික ලක්ෂණ ඉස්මතු වෙමින් පවතිනවා. ප්‍රධාන නගරවල තදාසන්න ප්‍රදේශ මීට නිදසුන් වෙනවා. ඒ වගේම අපිට ක්‍රියාකාරකමක් තියෙනවා ඒක ඕගොල්ලෝ ගෙදර ඉඳන් කරන්න. හරි. ඊළඟට අපි බලමු ආර්ථික ක්‍රියාකාරකම් තියෙන මාතෘකාව ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම්. හොඳයි. ඕගොල්ලෝ දන්නවා ආර්ථික ක්‍රියාකාරකම් ගත්තාම ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රධාන කොටස් තුනකට බෙදලා තමයි තියෙන්නේ. ඒවා තමයි අපි හැමෝම දන්න කෘෂිකාර්මික අංශය, ඒ වගේම කාර්මික අංශය, සේවා අංශය කියන අංශ තුන. ඒවා අපි භූගෝලයට වගේම පුරවැසි සඳහා ඉගෙනගෙන තියෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති 9 වසරේ පුරවැසි වලට අපි ඉගෙන ගත්තා. ඊළඟට කෘෂිකාර්මික අංශය. මුලින්ම අපි කතා කරමු මේකේ කෘෂිකාර්මික අංශය ගැන.
මේ කෘෂිකාර්මික අංශය ගත්තොත් ශ්‍රී ලංකාවේ විවිධ කාර්මික ක්‍රියාකාරකම් දක්නට ලැබෙන මේ කෘෂිකාර්මික කාර්යයේ තමයි. ඒවා වියලි කලාපයේ වී, ගෙවතු සහ හේන් වගාවන්ද, තෙත් කලාපයේ තේ, පොල්, වී, රබර් සහ එළවලු වගාවද, කඳුකර ප්‍රදේශවලදී තේ වගාව ආදියද මේගොල්ලෝ වවනවා. ඒ තමයි ඒගොල්ලෝ වවන ಜಾති මේ කෘෂිකාර්මාන්තය කියන්නේ ගොවිතැන. මේ වගේ දෙයක් තමයි. ඊළඟට මේ කඳුකර ප්‍රදේශවල තේ වගාව වගේම තමයි දීවර කර්මාන්තය සහ සත්ව පාලනයේ දායක වෙන්නේ මේ කෘෂි කර්මාන්තයටම තමයි. ඊට පස්සේ නිදසුනක් විදිහට අපිට ගන්න පුළුවන් වෙරළබඩ හා අභ්‍යන්තර ජලාශවල දීවර කර්මාන්තය සිදු කරනවා. අම්බෑවැල, පට්ටිපොළ, පොළොන්නරුව, හම්බන්තොට ආදී ප්‍රදේශවල තමයි මේ සත්ව පාලනය සිදු කරන්නේ. ඊළඟට අපි බලමු කාර්මික අංශය ගැන. අපිට පින්තූරයක් නැහැ කෘෂි කර්මාන්තය ගැන. ඊළඟට අපි බලමු කාර්මික අංශය. හොඳයි. කාර්මික අංශය. කාර්මික අංශය ගැන කතා කරොත් ශ්‍රී ලංකාවේ කර්මාන්ත වැඩි වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන මේ බස්නාහිර පළාත තුල. එහි විවිධ අංශීය කර්මාන්ත ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒවා අතර එකලස් කිරීමේ කර්මාන්ත, ප්ලාස්ටික්, ටයර්, රෙදිපිලි, රස කැවිලි, හස්ත කර්මාන්ත ආදී අපිට ප්‍රධාන වශයෙන් කියන්න පුළුවන්. හස්ත කර්මාන්ත කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති අර අලින්ගේ වසුරු වලින් හදන කොළ. ඒවා තමයි කර්මාන්ත විදිහට ගන්න පුළුවන්. ඒ වගේම ඒ හැරුණු විට රජය විසින් කාර්මික කලාපත් පිළිහිටලා තියෙනවා. බියගම, කටුනායක, කොග්ගල වැනි නිදහස් වෙළඳ කලාබද, සීතාවක, කොළොන්නාව, රත්මලාන, මිනුවන්ගොඩ වගේ කර්මාන්ත පුරද අපිට නිදසුන් විදිහට කියන්න පුළුවන්. හොඳයි. ඊළඟට අපි යමු සේවාංශය ගැන කතා කරන්න. සේවාංශය ගැන කතා කරලා රටක ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටීම සඳහා සේවාංශය ගොඩක් වැදගත් වෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, විදුලි බලය, ඒ වගේම ජල සැපයුම, ආරක්ෂක, සමීප ආරක්ෂක හා සංනිවේදන සේවා ආදී අපිට සේවාංශයට ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ රැකියාගත් විට සේවාංශයේ දායකත්වය වැඩි වෙමින් පවතින්නේ මේ පවතින කර්මාන්ත තමයි මේ සේවා කියන්නේ. ඒ වගේම සේවා පහසුකම් වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇත්තේ මේ නගරබද ප්‍රදේශවල. ඒකනේ අර කොළඹට කට්ටිය ගොඩක් එන්නේ නගරබද ප්‍රදේශවල ගොඩක් ඔය සේවා පහසුකම් ගොඩක් තියෙන නිසා තමයි ඒගොල්ලෝ මෙහෙට එන්නේ. ඊළඟට අපි මේකේ ෆොටෝ ටිකක් බලමු. කෘෂි කර්මාන්තය ගත්තොත් මේ උඩින්ම තියෙන මේ කෘෂි කාර්මික එක පැත්තක්, එක කර්මාන්ත ශාලාවක් එක්ක තියෙන පැත්තක්. ඊළඟ මෙතන තියෙනවා කර්මාන්ත විදිහට ඇඟලුම් කර්මාන්තය අපිට ගන්න පුළුවන් විශේෂයෙන්. ඒකේ ෆොටෝ එකක් අපිට තියෙනවා. ඒ වගේම මෙතන සෞඛ්‍ය සේවා ගණයට අයිති වෙන සෞඛ්‍ය සේවාව මෙතන අපිට ගන්න පුළුවන් ෆොටෝ එකක් විදිහට. ඊළඟට අපි කතා කරමු යටිතල පහසුකම් ගැන. ලංකාවේ යටිතල පහසුකම්. හරි. මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි විවිධ විශේෂ අවධානයක් අපි මේ පාලකයෝ යොමු කරලා තියෙනවා. ඒවට මාර්ග, විදුලිය, ජලය ආදී යටිතල පහසුකම් අතර ප්‍රධාන තැනක් ගන්නවා මේ කියපු දේවල් ටික. දැන් මේ යටිතල පහසුකම් වර්ධනයේදී මහා මාර්ග ප්‍රවාහනය ඉතා වැදගත් තැනක් ගන්නවා. මොකද ශ්‍රී ලංකාවේ මාර්ග ප්‍රවාහන ක්ෂේත්‍රයේ වසරකට 5%ක් 6% අතර වේගයකින් වර්ධනය වෙනවා. ඒ කියන්නේ ඉච්චර ඉදිරියෙන් අපි ඉන්නවා. ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධති ගත් විට සෑම ප්‍රදේශයකටම ව්‍යාප්ත වූ ප්‍රමාණවත් මාර්ග පද්ධතියක් තියෙනවා ලංකාවේ. දිනක් ඇතුළත ඕනෑම ස්ථානයකට යාමේ පහසුව අපේ ලංකාවේ තියෙනවා. නාගරික ප්‍රදේශවල මාර්ග ජාලය පුළුල් වුවත් මාර්ග තදබදය තවමත් තියෙනවා. ඒක ඔයගොල්ලෝ දන්නවා ඇති. ගොඩක් දෙනෙක් එක ගමන් බිමන් යද්දී මාර්ග තදබදය නම් තාම අපේ අඩු වෙලා නැහැ. ඊළඟ මාර්ග ප්‍රවාහන ක්ෂේත්‍රය වර්ධනය සඳහා මෑත කාලීන රජය විසින් විවිධ පියවර අරන් තියෙනවා. මාර්ග පුරුල් කරනවා ඒගොල්ලෝ, ඒ වගේම ගුවන් පාලම් ඉදු කරනවා, ඒ වගේම ග්‍රාමීය මාර්ග ඉදි කිරීමට සංවර්ධනය වෙනවා. සංවර්ධනය කරන වගේ අධිවේගී මාර්ගත් ගොඩක් ඉදි කරලා තියෙනවා. හොඳයි. මේ තියෙන්නේ අධිවේගී මාර්ගයක රූපය ලංකාවේ තියෙන. ඔයගොල්ලෝ මේක දැකලා ඇති. හරි. එහෙනම් අපි ගියොත් ඊළඟට විදුලිය ගැන කතා කරන්න. විදුලිය ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකටම විදුලිය පහසුකම් සපයලා තියෙනවා. මහවැලි, කැලණි, කළු අලවේ යන ප්‍රධාන ගංගා ඇසුරින් ඉදි කරන ලද ජල විදුලි යෝජනා ක්‍රම වලින් විදුලි බලය නිපදවලා තියෙනවා.
ලංකාවට විදුලිය සපයන මාර්ග අතර තාප විදුලිය සහ ජල විදුලිය තමයි ප්‍රධානයෙන්ම සිද්ධ වෙලා තියෙන්නේ. ඊට අමතරව සූර්ය ශක්තිය වැනි පුනර්ජනනීය බල ශක්ති මූලාශ්‍ර ගොඩක්ම භාවිතා කරනවා. ඊළඟට අපි කතා කරමු ජලය ගැන. ශ්‍රී ලංකාවේ ජල සම්පත අතින් 90 කියන්නේ ගොඩක් ජල සම්පතක් තියෙනවලු. මිනිසුන්ගේ ජල අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ගංගා, ඇලදොල, ලිං, වැව්, පොකුණු, නල ජලය හා භූගත ජලය ආදී මූලාශ්‍ර භාවිතා කරනවා. මෙමගින් ලබා ගන්නා ජලය ආහාර පිසින්න, ඒ වගේම බීමට, සමීප ආරක්ෂක කටයුතු වලට, ඒ වගේම සරල අවශ්‍යතාවලට, කෘෂි කර්මාන්තයට, කාර්මික බලශක්තිය උපදවා ගන්න මේ ජලය ගොඩක් අවශ්‍ය වෙනවා. සියලු දෙනාගේම ජීවමය මෙන්ම ආර්ථික කටයුතු සඳහාද මේ රඳා පවතින්නේ මේ ජලය මත. මෙබඳු අවශ්‍යතා ඉටු කර ගැනීමේදී භාවිත වන ජලය මූලාශ්‍ර වර්තමානයේ අපිරිසිදු වෙමින් තමයි පවතින්නේ. මොකද කට්ටිය ගොඩක් ඔය ගංගා වලට, වැව් වලට ගොඩක් කුණු එකතු වෙනවා දැන් කාලේ වෙනකොට. පානීය ජල අවශ්‍යතාව සඳහා නාගරික ප්‍රදේශවල නල ජලය වැදගත් වෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ගේ ඉස්කෝලවල වල ඇති ගොඩක් දෙනෙක්ගේ ටැප් වතුර, ඒ වගේම ග්‍රාමීය ප්‍රදේශවල ලිං, පොකුණු, වැව් ආදිය ගොඩක් තියෙනවා. ඒ වගේම ප්‍රදේශ අනුව ජල මූලාශ්‍ර වැදගත්කම තීරණය වෙනවා. ඔයගොල්ලෝ දන්නවා දැන්ටමත් ඔය සමහර ප්‍රදේශවල ඔයගොල්ලෝ නිවුස් වල එහෙම දැකලා ඇති. සමහර ප්‍රදේශවල ඔය මේ වතුර එහෙම ඕනේ කියලා ගොඩක් කියනවා ඒගොල්ලන්ට උදව් කරන්න ඕනේ. ඊට පස්සේ ජලය අපට පමණක් නෙමෙයි මේ ලෝකයේ බොහෝ රටවලට සීමිත සම්පතක් වෙලා තියෙනවා. එම සම්පත අපතේ නොහැරීම උපරිම ප්‍රයෝජන ලැබීමට නම් මතු පරපුරට හිමි කර දෙ. කියන්නේ අප ඉස්සරහට එන මේ ළමයි දරුවන්ට අපිට ඒ කියන්නේ අපි වගේ දරුවන්ට හිමි කර දෙන්න නම් මේ සඳහා ඵලදායී ලෙස භාවිතා කිරීම අපගේ යුතුකමක් වෙනවා. හොඳයි. මෙතන තියෙන්නේ ක්‍රියාකාරකමක්. ඒක ඕගොල්ලෝ තනියෙන් ගෙදර ඉඳන් කරන්න. ඔන්න යාළුවනේ අපේ ඒ කොටස ඉවර වෙනවා. ඒ කියන්නේ අපේ පාඩමේ අන්තිම කොටසට අපි ඇවිල්ලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ භෞතික භූදර්ශනය හා මානුෂ ක්‍රියාකාරකම් කෙරෙහි සිදු කරන බලපෑම්. මේකත් අපි මේ ගැනම කතා කරමු. එතකොට අපේ පාඩම ඉවර වෙනවා. එහෙනම් යාළුවනේ අපි මේකත් කතා කරමු. ශ්‍රී ලංකාවේ භෞතික භූදර්ශනය මානුෂ ක්‍රියාකාරකම් කෙරෙහි සිදු කරන බලපෑම තමයි දැන් අපි කතා කරන්න යන්නේ. හොඳයි, මේකට අමතරව අපිට තව එක කොටසක් තියෙනවා. ඒකෙත් මේ වගේ පුංචි කොටසක් තමයි තියෙන්නේ. එහෙනම් යාළුවනේ අපි යමු ඒ දෙක කතා කරලා අපි මේ පාඩම ඉවර කරලා දාන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඕගොල්ලෝ ඉල්ලලා තිබ්බ ගණිතය, ඒ වගේම බුද්ධාගම වගේ විෂයන් ඕගොල්ලන්ට මම අරගෙන එනවා ඊළඟට මේ පාඩම ඉවර කරලා. මේක ඇත්තටම සතියට මම දවස් දෙකක් දානවා. ඒ කියන්නේ මේ වීඩියෝ එක දාන්නේ ඉරිදා. එහෙනම් යාළුවනේ ඊයේ මම කියන්නේ ඕගොල්ලන්ට සෙනසුරාදා ඊයේ සෙනසුරාදා කියන්නේ ඊයේ ඕගොල්ලෝ මම දැම්ප වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න. හරි. එහෙනම් අපි යමු ශ්‍රී ලංකාවේ භෞතික භූදර්ශනය මානුෂ ක්‍රියාකාරකම් කෙරෙහි සිදු කරන බලපෑම ගැන කතා කරන්න. ශ්‍රී ලංකාවේ භෞතික භූදර්ශනය මානුෂ ක්‍රියාකාරකම් කෙරෙහි තීරණාත්මක ලෙස බලපානවා. මෙම භූදර්ශනය ප්‍රදේශීයව වෙනස් වෙන අතර ඒ අනුව මානුෂ භූදර්ශනයේද ප්‍රාදේශීය වෙනස්කම් දැක ගන්න පුළුවන් අපිට. හරි, මෙතන තියෙනවා වෙරළබඩ කලාපය. වෙරළබඩ කලාපය මුලින්ම අපි කතා කරමු. මේකේ අපිට පින්තූර ටිකක් කතා කරන්න පුළුවන්. මේ වටේ අර ක්‍රීම් පාටින් වගේ තියෙන්නේ වෙරළබඩ කලාපයට අයිති දේවල්. අපේ අයිති ප්‍රදේශ. ඊළඟට අපි කතා කරොත් මේ රූපයෙන් අපිට දැක්වෙන්නේ වෙරළබඩ කලාපයේ දක්නට ලැබෙන මානුෂ ක්‍රියාකාරකම් කීපයක්. මෙහි දක්නට ලැබෙන දීවර කර්මාන්තය, කොහු කර්මාන්තය, ගුණුගල් කර්මාන්තය, ලුණු කර්මාන්තය සහ සංචාරක කර්මාන්තය ආදී භෞතික පරිසරය උපයෝගී කරගනිමින් බිහි වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගියොත් ක්‍රියාකාරකම තියෙන එක අපි තනියෙන් කරන්න ඕනේ ගෙදර ඉඳන්. ඊළඟට තෙත් කලාපය. තෙත් කලාපය ගැන කතා කරොත් මේ තියෙන එතන පින්තූරයක්. තෙත් කලාපය වගේ දැන්වල තමයි ඔය අධිවේගී වාහන ගොඩක් විදිහට තියෙන්නේ අපේ කොළඹ පැත්තේ. මේ තියෙන තෙත් කලාපයට අයිති ප්‍රදේශය ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ සිටියමේ. ඒ වගේම මේ කුඹුරු ගොඩක් නගර තියෙන්නේ මේ තෙත් කලාපය ආශ්‍රිත. මොකද එතන අපිට ගොඩක් සහාය වෙනවා මේ වැඩ කරගනිද්දී ජලය පහසුකම් ගොඩක් තියෙන නිසා. දැන් අර වියලි කලාපේ ඉන්න කට්ටිය එනවා මේ තෙත් කලාපයට. හරි. මෙම කලාපයේ භූදර්ශනය ගත් විට මානුෂ ක්‍රියාකාරකම් සඳහා උෂිත පරිසරයක් තමයි තියෙන්නේ.
විවිධ වගාවන්ටද අධික ජන ව්‍යාප්තියටද දියුණු මාර්ග පද්ධතියකටද මෙහිදී අපිට ගොඩක් විදිහට දැක ගන්න පුළුවන්. දැන් අපි මේ දැක්ක රූපේ දැක්වෙන්නේ තෙත් කලාපය තුල සිදු කරන මානුෂ ක්‍රියාකාරකම් කිහිපයක්. හරි. ඊළඟට ගියොත් අපේ වියලි කලාපයක මෙතන මේ ක්‍රියාකාරකමක් තියෙන එකත් අර කලින් වගේ ගෙදර ඉඳන් කරමු. හරි. වියලි කලාපය ගැන කතා කරොත් මේකේ ගොඩක් වැව් වර්ග තියෙනවා, වැව් තියෙනවා, කුඹුරු, හේන් ගොඩක් ඓතිහාසික ස්ථාන තමයි මේ වියලි කලාපයට අයිති වෙන්නේ. මේ වටේම තියෙන වියලි කලාපය. අපේ අර තෙත් කලාපය ඇරුණාම මේ වටේම තියෙන වියලි කලාප. ඔයගොල්ලන් මේ සිතියේ මේ ක්‍රීම් පාටින් පේන්නේ ඒ ටික. එතකොට හරි. හරි. ඊළඟට අපි ගියොත් වියලි කලාපය භූදර්ශනය තමයි අපි පින්තූරෙන් දැක්කේ. වියලි කලාපය භූදර්ශනයේ කැපී පෙනෙන ලක්ෂණමය අංගයක් තමයි මේ වැව් පද්ධතිය ගොඩක්ම වැදගත් වෙනවා. භූ විෂමතාවට අනුව සකස් වූ වැව් පද්ධතියක් ද ඒහා සමබර වූ වාරි පද්ධතියක්ද මෙම කලාපයේ සුවිශේෂී වෙනවා. වී වගාව, හේන් වගාව ආදී කෘෂි කර්මාන්ත කටයුතු වැව් වලට අපේ අතීත රජවරු හදපු වැව් ආශ්‍රිතව වී බිහි වූ ගම්මාන ඓතිහාසික නගරද මෙම කලාපය අපිට බලා ගන්න පුළුවන්. මේ වැව් හැදුවේ අපේ අතීත රජවරු. හරි. ඊළඟට විතරක් අපිට තව ඒකේ යටතේ ක්‍රියාකාරකම් තියෙනවා. ඒකත් අපි තනියෙන් කරන්න ඕනේ. ඊළඟට අපි යමු කඳුකර කලාපයට. ගොඩක් අය හෝටල් එහෙම තියෙන මේ කඳුකර කලාපය ඔයගොල්ලෝ දන්නවා ඇති. ඒ වගේම තේ දළු නෙලීම, තේ වගාවන් ඔය ගොඩක් දේවල් තියෙන්නේ මේ කඳුකර